අපි අද සාකච්ඡා කරන්න යන්නේ ඔයගොල්ලොන්ගේ දෙවෙනි පාඩමේ අවසාන කොටස. ඒ තමයි ගිණුම් කරන සමීකරණ කියන කොටස. මේකේ ගණනය කිරීම කිහිපයක් තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. මතකද පුතේ ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ කාලේදී ඉගෙන ගත්ත සමීකරණ? ඔයාලා කිව්ව මෙහිම x සමාන වෙනවා y කියලා ඔයගොල්ලෝ කිව්වා. මතකද? x සහ y අතර සම්බන්ධතාවයක් පෙන්වනවා. සමානකමක් පෙන්වනවා. මේ දෙන්න අතර සම්බන්ධතාවයක් පෙන්වනවා කවුද? x කියන පදය නැත්නම් x කියන විචල්්‍ය නැත්නම් මේ x කියන සාධකය සහ y කියන සාධකය අතර ඔයගොල්ලෝ සම්බන්ධයක් පෙන්වනවා. මොකක්ද මේ සම්බන්ධය? සමානයි කියන එක. ඒ කියන්නේ x කියන කෙනා සමානයිලු y කියන කෙනාට. එහෙම නැත්නම් y කියන කෙනා සමානයිලු x කියන කෙනාට. මම වටිනාකමක් ආදේශ කරන්න. x කියන කෙනා 10ක් වෙද්දී y කියන කෙනා කීයක් වෙන්න ඕනද? x කියන කෙනා 10ක් වෙද්දී y කියන කෙනා අනිවාර්යයෙන්ම 10ක් විය යුතුයි. මොකද මේ සමීකරණය කියන්නේ x සමාන වෙනවලු එහිම්මම y ට. එහෙම නැත්නම් y 10ක් වෙද්දී y ඒ විදිහටම සමාන වෙන්න ඕනලු x ට. ඒ කියන්නේ x කියන කෙනා 10ක් විය යුතුයි කියලායි අපි ඔය කියන්නේ. x සමාන වෙනවා y ට. 10 සමාන වෙනවා 10ට කියලායි අපි ඔය කියන්නේ. එතකොට ව්‍යාපාරයකත් ඔක ඒ විදිහටම පවතිනවා. සමීකරණයකින් අපිට සම්බන්ධතාවය පෙන්වන්න පුළුවන්. ඔයගොල්ලෝ මතකද මෙහෙම සමීකරණයක් ඉගෙන ගත්තා? x සමානයි y ධන r කියලා සමීකරණ හදනවානේ. එතකොට අපි කියන්නේ මොකද්ද? මේ x කියන එක්කෙනා සම්බන්ධ වෙලා තියෙනවා නැත්නම් සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තියෙනවා මෙන්න මේ පාර්ශ්ව දෙකත් එක්ක. කලින් x සම්බන්ධය ගොඩනැගුවේ y එක්ක විතරයි. සම්බන්ධයක් තිබුණේ y එක්ක විතරයි. හැබැයි දැන් x කියන කෙනාට සම්බන්ධයක් තියෙනවා y කියන කෙනා සහ r කියන කෙනා සමග. ඒ කියන්නේ x ව හැදෙන්නේ y සහ r කියන දෙන්නම එකට එකතු වුණාමලු. මේ දෙන්න එකට එකතු වුණාමලු x කියන කෙනා හැදෙන්නේ. ඒ කියන්නේ මගේ පුතේ කිසිම වෙලාවක x කියන කෙනා සමාන වෙන්නේ මේ දෙන්නගේම එකතුවට කියලා කියන්නේ. ඒ කියන්නේ කිසිම වෙලාවක x කියන කෙනා තනිකරම සමාන වෙන්නේ නැහැ y ට. එහෙම නැත්නම් r ට. මම වටිනාකමක් ආදේශ කරනවා x 10ක් කිව්වොත් එයා සමාන වෙනවා y වල සහ r වල එකතුවට. මම y ට 8ක් දැම්මොත් අනිවාර්යයෙන්ම r වෙන්න ඕන කීයද? 2ක්. ඒ කියන්නේ y සහ r කියන දෙන්නගේ එකතුව තමයි අපි x වල පෙන්නන්නේ 10යි කියලා. x වල පෙන්නන්නේ 10යි කියලා. ඒ නිසා මතක තියාගන්න සමීකරණයකින් පෙන්නන්නේ යම්කිසි විචල්‍යයන් අතර නැත්නම් යම්කිසි සාධකයන් අතර නැත්නම් යම්කිසි පදයන් අතර පවතිනා වූ සම්බන්ධතාවය තමයි ඔය සමීකරණයකින් කියන එක පෙන්වන්නේ. සමීකරණයකින් පෙන්වන්නේ. එතකොට පුතේ ව්‍යාපාරයක අපි ඉගෙන ගත්ත මේ දෙවිනි පාඩමේම අපි කලින් වීඩියෝ ක්ලිප් එකේදී ඉගෙන ගත්තා. ඒ තමයි ව්‍යාපාරවල පවතිනව මොනවද? වත්කම් පවතිනවා. ඒ වගේම ව්‍යාපාරවල වගකීම් පවතිනවා. ඒ වගේම ව්‍යාපාරවල හිමිකම් පවතිනවා. ඒ වගේම ව්‍යාපාරවල ආදායම් සහ වියදම් පවතිනවා. අපි මේ ආදායම් වියදම් අමතක කරමු. පස්සේ ඉගෙන ගමු. අපි දැන් ඉගෙන ගමු මෙන්න මේ කොටස් තුන ගැන. මොනවද? වත්කම්, වගකීම් සහ හිමිකම්. මේ තුන අතර තියෙන සම්බන්ධතාවය. මොකද්ද පුතේ මේ තුන අතර තියෙන සම්බන්ධතාවය? ඔයාලට මතකද අපි කලින් වීඩියෝ ක්ලිප් එකේ කිව්වා ව්‍යාපාරික වත්කම් වල අයිතිය තියෙන්නේ බාහිරින් යොදපු ණයට දුන්න කෙනා සහ හිමිකම කිව්ව ව්‍යාපාර අයිතිකරුවට. ඒ කියන්නේ ව්‍යාපාරික වත්කම් අයිති වෙන්නේ ඔන්න ඔය පාර්ශ්ව දෙකට. මට මෙහෙම කියන්න පුළුවන්. වත්කම් අයිති වෙන්නේ මේ පාර්ශ්ව දෙකට. එහෙනම් අපිට සමීකරණයක් හදන්න පුළුවන්. කොහොමද සමීකරණය හැදෙන්නේ? වත්කම් ටික සමාන වෙනවා හිමිකමට. හිමිකම කියන්නේ අයිතිකරුවට. හැබැයි බාහිරින් අරගෙන තියෙන වෙලාවට මේක සමාන වෙනවා වගකීමට. ඒතර සමීකරණයේ මූලිකවම හදන්න පුළුවන් කොහොමද? වත්කම් සමාන වෙනවා හිමිකම කියලා. මේක තමයි මූලිකම සමීකරණය. වත්කම් ටික හිමිකමට සමාන වෙනවා. ඒක තමයි මූලික දේ. හැබැයි පහුකාලීනව අපි කියනවා ව්‍යාපාරයේ වත්කම් සමාන වෙනවා හිමිකම විතරක් නෙමෙයි. ඒකට තව අමුතු එකක් එකතු කරගන්නවා. මොකද්ද? වගකීම්. ඒ කියන්නේ ණයට ගත්තම. මතක ඇති මම අර උදාහරණයක් හදලම පෙන්නුවා. වත්කම් ටික මෙච්චරක් තියෙනවා නම් වගකීම් ටික මෙච්චරක් තියෙනවා නම් හිමිකම කොච්චරක් වෙනවද කියලා කලින් වීඩියෝ ක්ලිප් එකේදී අපි සාකච්ඡා කළා.
එහෙනම් පුතේ අපි දැන් සාකච්ඡා කරනවා ව්‍යාපාරවල සිදුවන ගනුදෙනු නැත්නම් සිද්ධි කොහොමද මේ සමීකරණවල ලියන්නේ? නැත්නම් මේ වත්කම් සමානයි හිමිකම් දාන වගකීම් කියන සමීකරණය කොහොමද ලියන්නේ කියලා. නිබන්ධනයේ ඔන්න තියෙනවා සමීකරණ හැදින්වීමක් කරලා ඒක හොඳට කියවලා බලන්න. ඒ වගේම සමීකරණ ගොඩනැගීමක් ගැන ඔන්න මේකේ කියනවා. එතකොට ඒක කියනවා සමීකරණ ගොඩනැගීමේදී ව්‍යාපාරයට අවශ්‍ය කරන සම්පත් සියල්ල අයිතිකරු යෙදූ විටක ගිණුම් කරන සමීකරණ. ව්‍යාපාරයට උවමනා කරන සම්පත් ඔක්කොම අයිතිකරු යොදවනවා නම් අපි කියනවා සම්පත් කියන්නේ වත්කම්. අයිතිකරු යොදවනවා කියන්නේ හිමිකම්. එහෙනම් අපි කියනවා මේ වත්කම් සියල්ලම අයිති වෙන්නේ කාටද? මෙන්න මේ හිමිකම කියන කෙනාට. ව්‍යාපාරයේ වත්කම් ඔක්කොම යොදවන්නේ අයිතිකරු නම් අපි සමීකරණ දෙනවා වත්කම් සමානයි හිමිකම් කියලා. එතකොට එතන වගකීම් ගෑවෙන්නේ නැහැ. උදාහරණ නිබන්ධනයේ තියෙනවා නිදසුන්. සානිකා රුපියල් ලක්ෂයක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කළේ. එයා ව්‍යාපාරයක් ආරම්භ කරන රුපියල් කීයක් යොදවලාද? ලක්ෂයක් යොදවලා. මේදී ව්‍යාපාරයට ලක්ෂයක වත්කමක් මුදල් ලැබෙන අතර වත්කම විදියට අපෙන්නන්නේ මුදල් ලැබෙන අතර එම සම්පූර්ණ ප්‍රමාණය හිමිවන්නේ ව්‍යාපාරයේ අයිතිකරුට වන නිසා අයිතිකරු වන සානිකාටය. ඒ අනුව එයා සමීකරණයක් හදනවා මොකද්ද? වත්කම් යටතේ එයා ලියලා පෙන්නනවා පුතේ. මෙතන තියෙනවා මොනවද? මුදල්. කීයක්ද? ලක්ෂයක්. අපි දන්නවා මුදල් දෙනකොට නැත්නම් ව්‍යාපාරයට වත්කමක් යොදවනකොට වත්කම් වැඩි වෙන්න ඕන පුතේ. ඔයාට රුපියල් ලක්ෂයක් දෙනකොට ඔයා ගාව තියෙන සල්ලි ටික වැඩි වෙන්න ඕන. ඒ නිසා අපි මෙතෙන්ට ධන කියලා දානවා. සමීකරණයේ වටිනාකමක් ඉස්සරහින් ධන කියලා දාන්නේ ඒක වැඩි වෙනවා කියලා පෙන්නනවා. ඒ කියන්නේ වත්කම වැඩි වෙනවා. වැඩි වෙන වත්කමේ නම අපිට මෙතන ලියලා පෙන්නන්න පුළුවන් මොනවද වැඩි වෙන වත්කම? මුදල් කියන එක. රුපියල් ලක්ෂයක් මුදල් යොදවනකොට සමීකරණයේ වත්කම් වල මුදල් කියන ඒවා ලක්ෂයක් වැඩි වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ ලක්ෂය යොදවන්නේ කවුද? ව්‍යාපාර අයිතිකරු සානිකා කියන එක. එහෙනම් හිමිකම කියලා කියන්නේ මේ අයිතිකරුට. එහෙනම් හිමිකමටත් එකතු වෙනවා රුපියල් ලක්ෂයක්. හිමිකමටත් එකතු වෙනවා රුපියල් ලක්ෂයක්. අපි ඒකට ඕනනම් කියනවා ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධනය. මේ මුදල් යෙදවීම. ව්‍යාපාරයට අයිතිකරුවට පුළුවන් පුතේ ගොඩනැගිල්ලක් යොදවන්න ලක්ෂ 5ක. එතකොට මොකද වෙන්නේ? ව්‍යාපාරයට ගොඩනැගිල්ල යොදවනකොට ගොඩනැගිල්ල කියන්නේ මොකද්ද? අපිට මතක් වෙනවා ගොඩනැගිල්ල කියලා කියන්නේ වත්කම් වලට. ඉතින් ලක්ෂ 5ක ගොඩනැගිල්ලක් යොදවනකොට ව්‍යාපාරයේ ගොඩනැගිල්ල කියන වත්කම වැඩි වෙන්න ඕනේ. මං කිව්වා යොදවද්දි නැත්නම් ව්‍යාපාරයට වත්කමක් ලැබෙනකොට ඒ ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙන්න ඕනේ කියලා කිව්වා. එහෙනම් මේකට එකතු වෙනවා තවත් එකක්. මොනවද? ලක්ෂ 5යි. ධන කියලා දාන්නේ වැඩි වෙනවා කියන්නේ. වත්කමේ නම ලියනවා. මොකද්ද? ගොඩනැගිලි කියලා. ගොඩනැගිලි. එතකොට අපි බලන්න ඕනේ මේ ලක්ෂ 5 කාටද අයිති වෙන්නේ? මේක අයිති වෙන්නේ මේක දුන්න කෙනාට. කවුද දුන්නේ? මේක දුන්නේ ව්‍යාපාරයේ අයිතිකරු. ඒ කියන්නේ සානිකා. එහෙනම් හිමිකම කියලා කියන්නේ අයිතිකරුට. එයාට ඒත් එකතු වෙනවා ලක්ෂ 5ක්. අපි ඒකට කියනවා ප්‍රාග්ධනය කියලා පුතේ. එහෙනම් හොඳට මතක තියාගන්න. ව්‍යාපාරයට අයිතිකරු ප්‍රාග්ධනය යොදවද්දී. ප්‍රාග්ධනය යොදවනවා කියලා කියන්නේ ව්‍යාපාරයට අයිතිකරු වත්කම් යොදවද්දී. ව්‍යාපාරයක් ආරම්භ කරද්දී ඒ ව්‍යාපාරයට අයිතිකරුව වත්කම් යොදවන්න ඕනේ. ව්‍යාපාරයක් ආරම්භ කරද්දී ඒ ව්‍යාපාරයට අයිතිකරුව ප්‍රාග්ධනය යොදවනවා කියනවා. ප්‍රාග්ධනය යොදවනවා කියලා කියන්නේ මගේ පුතේ වත්කම් යොදවනවට ව්‍යාපාරයට. මෙහෙම වත්කම් යොදවද්දී ඒ ව්‍යාපාරේ සමීකරණය හැදුවොත් අපි ගිණුම් කරන සමීකරණය හදලා පෙන්නනවා. ඒ සමීකරණේ වත්කම් වැඩි වෙන්න ඕනේ. වත්කම් වැඩි වෙන්න ඕනේ. ඒ වගේම ඒ සමීකරණේ හිමිකම වැඩි වෙන්නත් ඕනේ. ඒ කියන්නේ ව්‍යාපාරයට ප්‍රාග්ධනය යොදවද්දී ඒ ව්‍යාපාරේ හිමිකම වැඩි වෙන්නත් ඕනේ. ඒ හා සමානව ඒ ව්‍යාපාරේ වත්කම වැඩි වෙන්නත් ඕනේ. ඇයි ඒ හා සමානව කියන්නේ? යොදවන වත්කම ලක්ෂයක් කියනකොට අපි හිමිකම වැඩි කළේ ලක්ෂකින්. ඒ හා සමානව. යොදවන වත්කම ලක්ෂ 5ක් කියනකොට අපි හිමිකම වැඩි කළේ ලක්ෂ 5කින්. ඒ හා සමානව. ඒ කියන්නේ මේ වත්කම් වැඩි වෙන ප්‍රාග්ධන යෙදවීමකදී වත්කම් වැඩි වෙනවා නම් පුතේ ඒ වත්කම වැඩි වෙන වටිනාකමට සමාන ප්‍රමාණයකින්ම නැත්නම් සමාන වටිනාකමකින්ම ඒක ඒ හිමිකම වැඩි වෙන්න ඕන සමීකරණය. ප්‍රාග්ධනය වැඩි වෙන්නත් ඕන. ඒ නිසා හොඳට මතක තියාගන්න පුතේ ව්‍යාපාරවලට අයිතිකරුවා ප්‍රාග්ධනය යොදවනවා කියද්දි මතක් වෙන්න ඕනේ මේ කියන්නේ අයිතිකරුවා ව්‍යාපාරයට වත්කම් යොදවනවා කියන එක. ව්‍යාපාරයට අයිතිකරුවා වත්කම් යොදවනකොට අපි කියනවා මොනවා කියලා? ප්‍රාග්ධනය යෙදවීමක් කියලා. ඔන්න ඕකේ ලියලා දීලා තියෙනවා ඒ ටික සටහනක් එක්ක මම දීලා තියෙනවා. හැබැයි එතනින් එහාට මම දැන් එනවා. ඒ තමයි ව්‍යාපාරවලට අයිතිකරු යොදවන වත්කම් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන අවස්ථා තියෙනවා. උදාහරණ අපි දන්නවා ව්‍යාපාරය අපිට ප්‍රසාරණය කරන්න ඕනේ.
ප්‍රසාරණය කරනවා කියලා කියන්නේ පුතේ ව්‍යාපාරය විශාල කරනවා කියන්නේ. ප්‍රසාරණය කරනවා කියන්නේ ව්‍යාපාරය විශාල ව්‍යාපාරයක් බවට පත් කරනවා. මෙහෙම ව්‍යාපාරය විශාල ව්‍යාපාරයක් බවට පත් කරද්දී ව්‍යාපාරයේ අයිතිකරු සතුව තියෙන වත්කම් ප්‍රමාණය මදිනම් ප්‍රමාණවත් නැත්නම් ඒ ව්‍යාපාරයට සිද්ධ වෙනවා බාහිර පාර්ශවයකින් නැත්නම් බාහිර පුද්ගලයෙක්කින් බැංකුවකින් වෙන්න පුළුවන්. ණයට ගන්න වෙනවා. ණයට මුදල් ගන්නව වෙන්න පුළුවන්. ණයට ඉඩමක් ගන්නව වෙන්න පුළුවන්. ණයට ගොඩනැගිල්ලක් ගන්නව වෙන්න පුළුවන්. ණයට මෝටර රථයක් ගන්නව වෙන්න පුළුවන්. ණයට යන්ත්‍රයක් ගන්නව වෙන්න පුළුවන්. මේ ඕනම වත්කමක් ව්‍යාපාරයට උවමනා කරන ඕනම වත්කමක් ඒ ව්‍යාපාරයට පුළුවන් ණයට ගන්න. ඒ ව්‍යාපාරයට පුළුවන් ණයට ගන්න. මෙහෙම ව්‍යාපාරයක් ණයට ගනිද්දී අපි කියන ණයට ගන්නේ ව්‍යාපාරය ප්‍රසාරණය කරන්න. ව්‍යාපාරය මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් කරන්න. පොඩියට කරගෙන ගියපු වෙළඳසැල ලොකු වෙළඳසැලක් බවට පත් කරන්න. අයිතිකරුවා ගාව සම්පත් මදි වෙනකොට, අයිතිකරුවා යොදවපු වත්කම් මදි වෙනකොට ඒ ව්‍යාපාරේ ණයට ගන්නවා. ඒ ණයට ගත්තම අපි කියනවා ඒ ව්‍යාපාරේ වත්කම් පාර්ශ්ව දෙකකට අයිති වෙනවා. මොකද ණය ගෙවල ඉවර වෙනකම් ඒ දුන්න මුදල් ටිකේ වත්කම් වල මුදල් තිබුණාට උදාහරණ බැංකුවෙන් ලක්ෂ 10ක මුදල් ගත්තට අපිට වත්කම් විදියට මුදල් ලැබෙන එක ඇත්ත. හැබැයි ඒ වත්කම අපි වත්කමක් කිව්වට ඒ වත්කමට දුන්න මුදල් ටික නැත්නම් ඒ ලැබුණු මුදල් ටික අපි අරගෙන තියෙන අයිතිකරුගෙන් මේ බාහිර පාර්ශ්වයේ. එහෙනම් ඒ බාහිර පාර්ශ්වයට මේ මුදල් ටික ආපසු ගෙවිය යුතුයි. ඒ ගෙවිය යුතු නිසා අපි ඒවට කියනවා වගකීම් කියලා. අන්න එහෙම ව්‍යාපාරේ ප්‍රසාරණය කරන අවස්ථාවකදී මේ කියන මූලික සමීකරණ මේ කියන පදනම් සමීකරණේ වත්කම් සමානයි හිමිකම් කියන එක ප්‍රසාරණය කරලා අපි ලියනවා. වත්කම් සමාන වෙනවා. හිමිකම කියන්නේ අයිතිකරු යොදවපු ටික, වගකීම් කියන්නේ බාහිරින් අයට දුන්න ටික. අපි මෙන්න මේ ගොඩනගා ගන්න සමීකරණයට කියනවා ගිණුම්කරණේ මූලික සමීකරණය. නැත්නම් මූලික ගිණුම්කරණ සමීකරණය. විභාගයේ ඇහුවොත් ඔයගොල්ලන්ගේ මූලික ගිණුම්කරණ සමීකරණය කියන්නේ මොකද්ද? අපි ඒකට කියනවා වත්කම් සමානයි හිමිකම ධන වගකීම්. මේකේ තේරුම තමයි ව්‍යාපාරේ වත්කම් වල අයිතිය තියෙනවා පාර්ශ්ව දෙකක් සතුව. එක්කෙනෙක් ව්‍යාපාරයට වත්කම් සපයපු අයිතිකරු මේ තමයි යා. අනිත් එක්කෙනා ව්‍යාපාරයට වත්කම් ණය පදනමට ලබා දුන්න පාර්ශවය. එනිසා අපි කියනවා ව්‍යාපාරික පවතින වත්කම් මෙන්න මේ කියන පාර්ශ්ව දෙකටම අයිති වෙනවා කියලා. රයිට්. ඔන්න සමීකරණේ තියෙනවා ව්‍යාපාරය ප්‍රසාරණය කරන විට අවශ්‍ය වන සම්පත් බාහිර පාර්ශ්වයෙන් ලබාගත් විටක සමීකරණය කොහොමද? වත්කම් සමානයි හිමිකම ධන වගකීම් කියලා. ලියන්න ඒක යටතේ පුතේනි පොඩි සටහනක් දාගන්න ඔයා. ලියන්න. ව්‍යාපාරයක් ප්‍රසාරණය කිරීමේදී එම ව්‍යාපාරයට අයිතිකරු විසින් යොදවන ලද සම්පත් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන අවස්ථාවකදී එම ව්‍යාපාරය වෙනත් පරිබාහිර පාර්ශවයකින් සම්පත් ණය පදනමට ලබා ගනු ලැබේ. මෙවන් අවස්ථාවකදී ව්‍යාපාරය සතුවන වත්කම් ප්‍රධාන පාර්ශ්වයන් දෙකකට හිමි වන අතර එම පාර්ශවයන්
අයිතිකරු සහ අයිතිකරු සහ අයිතිකරු සහ අයිතිකරු සහ ණය සැපයූ පාර්ශවය වේ. ණය සැපයූ පාර්ශවය වේ. අප ගිනුම් කරන අප මූලික ගිනුම් කරන එහෙම ලියන්න. අප මූලික ගිනුම් කරන අප මූලික ගිනුම් කරන සමීකරණය තුල වත්කම් වල අයිතිය පෙන්වීම සඳහා වත්කම් වල අයිතිය පෙන්වීම සඳහා වත්කම් සමානයි හිමිකම දන වගකීම් ලෙස වත්කම් සමානයි හිමිකම දන වගකීම් ලෙස භාවිතා කරන්නේ මේ නිසාය. භාවිතා කරන්නේ මේ නිසාය. right. එහෙනම් ඔන්න පැහැදිලි ඇයි එහෙම කරන්නේ කියලා. right. ඊට පස්සේ අපි එනවා පුතේ ඔන්න උදාහරණයකට. ඉහත සඳහන් කරනු ලැබූ සානිකාගේ ව්‍යාපාරේ ලක්ෂ 2ක බැංකු ණයක් ලබා ගත්තේ නම් ව්‍යාපාරයේ පැවති වත්කම් මුදල් ලක්ෂ 2කින් වැඩි වන අතර ව්‍යාපාරයේ විසින් බාහිර පාර්ශ්වයන්ට ගෙවී යුතු රුපියල් ලක්ෂ 2ක වගකීම බැංකු ණයක් ඇති වේ. මේ අනුව දෙවන ව්‍යාපාර ගනුදෙනුද ඇතුළත්ව ගිණුම් කරන සමීකරණය. ඔන්න බලන්න. දැන් පළවෙනි ගනුදෙනුව ඇතුළත් කරානේ අපි. මේ පළවෙනි ගනුදෙනුව ඇතුළත් කරලා මේක පහලට එකතු කළොත් මොකද වෙන්නේ? මේ වත්කම් වල ලක්ෂයක් තියෙනවා. මේ එකතු කරලා පහලට ලියද්දී ආයේ ධන දාන්න එපා මෙතන. වැරදි. මේ පැත්තේ හිමිකම් තියෙනවා ලක්ෂයක්. අපි කියනවා හරියට අපි මෙන්න මේ බලපෑම. මෙන්න මේ ලියන එකට අපි කියනවා පුතේ ගනු දෙනුවක බලපෑම කියලා. අපි මේවට කියන මොනවද? ගනු දෙනුවක බලපෑම කියලා. අපි මෙන්න මෙහෙම නිවැරදිව ගනු දෙනුවක බලපෑම ලිව්වම මෙහෙම වැඩි වෙනවා කියලා නිවැරදිව ගනු දෙනුවක බලපෑම ලිව්වම පුතේ. නිවැරදිව මෙන්න මේ බලපෑම අපි ලිව්වම පුතේ. මේක අපි හරියට ලියන්න. ඒ ලිව්වම අවසානයේට පහලට එකතු කළාට පස්සේ මේ බලපෑම ලියලා පහලට එකතු කළාම වත්කම් වල එකතුව හිමිකම් වල එකතුවට සමාන වෙනවා. මොකද අපි කියනවා සමීකරණයට සමාන වෙන්න ඕන කියලා මෙතන. ඉතින් ලක්ෂයට ලක්ෂය සමාන වෙන්න නිසා අපිට සමානයි කියලා දාන්න පුළුවන්. අපි ඊළඟ ගනුදෙනුව බලමු. දැන් මේක තමයි අපි ඉදිරියට අරන් ආපු ශේෂය. අපි කියනවා ඉදිරියට අරන් එනවා. එක ගනුදෙනුවක් ඉවර වෙලා අපි ඉදිරියට අරන් එනවා ශේෂය. මේක පුතේ අපි කියනවා ඉදිරියට ගෙන ශේෂය. ඉදිරියට ගෙන ශේෂය. ඒ කියන්නේ දෙවෙනි ගනුදෙනුව ලියන්න එනකොට මේ ශේෂ ටික අපි ගාව තියෙනවා. දෙවෙනි ගනුදෙනුව අපි කියන්නේ මොකක්ද? උදාහරණයට ටියුට් එකේ නිබන්ධනය බැංකු ණයක් ගන්නවා ලක්ෂ 2ක. ලක්ෂ 2ක බැංකු ණයක් ගන්නකොට ඒ කියන්නේ බැංකුවේ ණයට ලක්ෂ 2ක් ඉල්ලන්නේ නේ. හරි. හොඳට කල්පනා කරන්න. බැංකුවෙන් ලක්ෂ 2ක ණයක් ගන්නකොට ව්‍යාපාරේ මුදල් වැඩි වෙයිද අඩු වෙයිද? බැංකුවෙන් ලක්ෂ 2ක ණයක් ගන්නකොට ව්‍යාපාරේ මුදල් අඩු වෙයිද වැඩි වෙයිද පුතේ? අනිවාර්යෙන් ව්‍යාපාරේ මුදල් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ නිසා මෙන්න මේ වත්කම් වලට ආයේ ලක්ෂ 2ක් එකතු කරමු. මේ ලක්ෂ 2 මොකක් කියලාද අපි හඳුනාගන්නේ? මේක පුතේ මුදල්. මේ වැඩි වෙන ලක්ෂ 2 මොකද්ද? මුදල් කියලා අපි හඳුන්වනවා. එතකොට මේ මුදල් දුන්නේ කවුද? මේ මුදල් දුන්නේ අයිතිකරුද? නෑ. ඒ නිසා අපිට අයිතිකරු යටතේ ලියන්න බෑ. අපි ඉරක් ගන්නවා. අයිතිකරුවට ඉන්නේ නෑ. හැබැයි මේ මුදල් දුන්න පාර්ශවය මම මෙතන ගන්නවා කවුද? වගකීම. මේක ණයට දෙන්නේ පුතේ. එහෙනම් ඒ වගකීම් කෙලින් පහල එකතු වෙනවා ධන ලක්ෂ 2ක්. මොකක්ද ඒකේ නම? වගකීමේ නම ලියනවා අපි බැංකු ණය. දැන් මෙතන ලිව්වනේ වත්කමේ නම. මුලින්ම පළවෙනි ගනුදෙනුවේ ලිව්ව වත්කමේ නම මුදල්. මෙතනත් මේක මුදල්ම තමයි. මොකද මුදල්නේ ගන්නෙ. හැබැයි මෙතන වගකීමේ නම ලියනවා මොකද්ද? බැංකු ණය. හරියට ලියලා අපිට පුළුවන් කලින් වගේම පහලට එකතු කරන්න. ලක්ෂයට ආරම්භයේ තියෙන ශේෂයේ ලක්ෂයට මේ ලක්ෂ 2 එකතු වෙලා ලක්ෂ 3ක් හැදෙනවා. ආරම්භයේ තියෙන ලක්ෂයට මේ ලක්ෂ 2 එකතු වෙලා ලක්ෂ 3ක් හැදෙනවා.
ඊට පස්සේ මේ පැත්තේ හිමිකම ලක්ෂයම තමා පුතේ. හිමිකම ලක්ෂයම තමා පුතේ. මේ පැත්තේ වගකීම් වෙනවා කීයක්ද? මුලින් කීයක්වත් තිබුණේ නැහැ. දැන් ආපු ලක්ෂ 2. ඉතින් අපි හරියට හැදුවොත් මේ කියන ලක්ෂ 3 සමාන වෙන්න ඕනේ මේ දෙකේ එකතුවට. මේ කියන ලක්ෂ 3 සමාන වෙන්න ඕනේ මේ කියන දෙකේ එකතුවට. එතකොට අපි ගන්නවා සමාන වෙනවා මේ දෙක එකතුව කීයද? ලක්ෂ 3යි. ලක්ෂයට ලක්ෂ 2 එකතු කරනවා කියලා ධන දාන්න ඕනේ. ඇයි මෙතන ධන දාන්නේ? මේ සමීකරණය මෙතන තියෙනවා හිමිකමට වගකීම් එකතු වෙන්න ඕනේ. හිමිකමට වගකීම් එකතු වෙන්න ඕනේ. හිමිකමට වගකීම් එකතු වුනහම වත්කම හැදෙනවා කියලා. එහෙනම් මගේ පුතේ දැන් ඔයාලට පැහැදිලි. ණයක් ගත්තම ඒක වගකීම් වලට එකතු වෙනවා. හැබැයි සමීකරණය අවසානයේ බලන්න වත්කම් ලක්ෂ 3යි මේ පැත්තේ හිමිකම ලක්ෂයට වගකීම් ලක්ෂ 2 එකතු වුනහම එතනත් ලක්ෂ 3ක් හැදෙනවා. එනිසා ඔන්න නිබන්ධනය හොඳට කියවලා බලන්න. ඒ උත්තරේම අපි නිබන්ධනය හදලා දීලා තියෙනවා මේ උත්තරේම. හරිද පුතේ? right. එහෙනම් අපි දැන් යමු මෙන්න මේ මූලික සමීකරණ හැඳින්වීමක් මම කරේ. මේ මූලික හැඳින්වීමෙන් පස්සේ අපි යමු ව්‍යාපාරවල සිදුවෙනවා එකිනෙකට වෙනස් ගනුදෙනු. භාණ්ඩ මිලදී ගන්නවා, භාණ්ඩ විකුණනවා, සල්ලි ලැබෙනවා, සල්ලි ගෙවනවා. මේ එකිනෙකට වෙනස් ගනුදෙනු තියෙනවා. මෙන්න මේ ගනුදෙනු කොහොමද මේ සමීකරණය වත්කම් සමානයි හිමිකම ධන වගකීම් සමීකරණය ලියන්නේ කොහොමද කියලා අපි දැන් එකින් එක සාකච්ඡා කරමු. right. නිබන්ධනයේ තියෙන පළවෙනි ගනුදෙනුව විදිහට අපිට දීලා තියෙන්නේ අයිතිකරු ලක්ෂ 5ක් ප්‍රාග්ධනයේ යෙදවීම කියලා. right. අපි බලමු පුතේ. right. අයිතිකරු ලක්ෂ 5ක ප්‍රාග්ධනයේ යොදවනකොට මොනව වෙයිද? හරි. අපි ඉස්සෙල්ලම සමීකරණය ලියාගමු. මුලින්ම අපි සමීකරණය ලියමු. ඒක පුරුදු වෙන්න. සමීකරණය තමා වත්කම් සමාන වෙනවා හිමිකම ධන වගකීම් වලට. වත්කම් සමාන වෙනවා කොහොමද? හිමිකම ධන වගකීම් වලට. අයිතිකරු ප්‍රාග්ධනය යොදවනවා රුපියල් ලක්ෂ 5යි කියලා ගානේ කියන්නේ. මොනවද පුතේ ලක්ෂ 5ක් යොදවන්නේ? ප්‍රාග්ධනය. හැබැයි යොදවන ප්‍රාග්ධනය මුදල්ද ගොඩනැගිලිද යන්ත්‍ර සූත්‍රද එහෙම කියලා නෑ. එහෙනම් අපි උපකල්පනය කරනවා මේ යොදවන්නේ අනිවාර්යයෙන්ම මොනවද? මුදල් තමයි යොදවන්නේ කියලා. ප්‍රාග්ධනයේ විදියට යොදවන්නේ මුදල් කියලා අපි හිතමු. එහෙනම් මේ මුදල් ප්‍රාග්ධනයේ විදියට යොදවද්දී කොහොමද සමීකරණය ලියන්නේ? මේ මුදල් ප්‍රාග්ධනයේ විදියට යොදවද්දී කොහොමද අපි සමීකරණය යොදවන්නේ? මේමයි සමීකරණය ලියන්නේ. ලක්ෂ 5ක මුදල් යොදවනකොට වත්කම් වල මුදල් අඩු වෙයිද වැඩි වෙයිද? වත්කම් වල මුදල් අඩු වෙයිද වැඩි වෙයිද? අනිවාර්යයෙන්ම පුතේ වත්කම් වල මුදල් මොකද වෙන්න ඕනේ? වැඩි වෙනවා. ඒ නිසා වත්කම් වලට එකතු වෙනවා ලක්ෂ 5ක්. මම ලියනවා මේක ඉදිරියේ මොනවද වැඩි වෙන්නේ? මුදල්. වත්කම් වල මුදල් කියනවා වැඩි වෙනවා. කවුද පුතේ මේක යොදවන්නේ? ප්‍රාග්ධනය යොදවන්නේ. ප්‍රාග්ධනය යොදවන්නේ කවුද? හිමිකමද වගකීම්ද? හිමිකම. ඒ නිසා හිමිකමටත් එකතු වෙනවා ලක්ෂ 5ක්. අපි එතන ලියනවා මොනවද මේ? ප්‍රාග්ධනය කියලා. හිමිකම ගාව අපි ලියනවා මේක මොකද්ද? ප්‍රාග්ධනය කියලා. හරි. එහෙනම් ඔන්න පළවෙනි එකට උත්තරේ ලියන්න ඔයගොල්ලෝ පළවෙනි ගනුදෙනුව අංක 1 කියලා ගනුදෙනුව දාන්න. ගනුදෙනුව පස්සේ ලියා ගන්න. අංක 1 කියලා දාලා ඔයාලා යන සමීකරණේ වත්කම් සමානයි හිමිකම ධන වගකීම් කියලා. සමීකරණ ලියන වත්කම් සමානයි හිමිකම ධන වගකීම්. ලියලා ඔයා ලියන්න යටින් උත්තරේ වත්කම් වලට ලක්ෂ 5ක් එකතු වෙනවා. ඒක ලියන්න මුදල් කියලා. ඒක ලියන්න මුදල් කියලා. හිමිකමට ලක්ෂ 5ක් එකතු කරන්න. ඒකට ලියන්න ප්‍රාග්ධනය කියලා. හිමිකමට එකතු කරන්න ලක්ෂ 5ක්. ඒකට ලියන්න ප්‍රාග්ධනය කියලා. හරිද? වත්කමට ලක්ෂ 5ක් එකතු කරන්න මුදල් කියලා. හිමිකමට ලක්ෂ 5ක් එකතු කරන්න ඒක ප්‍රාග්ධනය කියලා. හරිද පුතේ? හරි. මේ එකතු කරලා තියන්න. හරි. එකතු කරලා පහලින් ලියා ගන්න සටහන. පහලින් ලියා ගන්න සටහන. නිබන්ධන ඉඳ තියෙන එක. ලියන්න සටහනක් පහලින්. ව්‍යාපාරයට ප්‍රාග්ධනයේ ලෙස මුදල් යොදවීමේදී ව්‍යාපාරයට ප්‍රාග්ධනයේ ලෙස මුදල් යොදවීමේදී ව්‍යාපාරයට ප්‍රාග්ධනයේ ලෙස මුදල් යොදවීමේදී
ව්‍යාපාරයේ වත්කම් වල මුදල් වැඩි වන අතර ව්‍යාපාරයේ වත්කම් වල මුදල් වැඩි වන අතර ව්‍යාපාරයේ වත්කම් වල මුදල් වැඩි වන අතර ඒහා සමාන ප්‍රමාණයකින් සමීකරණයේ හිමිකමද වැඩි වනු ලබයි. ඒහා සමාන ප්‍රමාණයකින් සමීකරණයේ හිමිකමද වැඩි වනු ලබයි. ඕක තමයි පළවෙනි ගනුදෙනුව. ඔන්න අපි ලියලා ඉවර කළා. right. එහෙනම් ඔයාට පුළුවන් දැන් වීඩියෝ එක ස්ටොප් කරලා ආයේ බලන්න, නැත්නම් වීඩියෝ එක පිටිපස්සට අරගෙන ආයේ රීප්ලේ කරලා බලන්න පුළුවන්. මොකද්ද මේ ගනුදෙනුව කළේ? කොහොමද මේ ගනුදෙනුව ලිව්වේ කියලා. හරිද? right. ඔන්න අපි පළවෙනි ගනුදෙනුව ලිව්වා. ඔයා හොඳට මේක බලන්න ඕන ආයේ පාර. එහෙනම් අපි එනවා දැන් දෙවෙනි ගනුදෙනුව. හරිද? right. දෙවෙනි ගනුදෙනුව තියෙන්නේ රුපියල් 50000ක් වටිනා ලීබඩු මිලදී ගැනීම. 50000ක ලීබඩු මිලදී ගන්නවා. මිලදී ගන්නවා කියනකොට මිල කියන්නේ භාණ්ඩේ වටිනාකම 50000. දී කියන්නේ අපි සල්ලි දීලා 50000ක ලීබඩු ගන්නවා. එතකොට කොහොමද පුතේ සමීකරණ ලියන්නේ? බලමු. මම මේ ටික මකනවා. හරි. 50000ක ලීබඩු ගන්නකොට අපි සල්ලි දෙනවනේ. සල්ලි දෙනකොට අපේ මුදල් අඩු වෙනවද වැඩි වෙනවද පුතේ? අපි කාට හරි මුදල් ගෙවනකොට අපි ගාව තියෙන මුදල් අඩු වෙයිද වැඩි වෙයිද? මොකද හිතෙන්නේ? අපි කාට හරි මුදල් ගෙවද්දී අපි ගාව තියෙන මුදල් අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕනේ. එහෙනම් 50000 ගෙවනකොට අපි ගාව තියෙන මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ අපිට මොනවද පුතේ? මුදල් කියලා කියන්නේ අපිට මොනවද පුතේ? වත්කම. එහෙනම් 50000ක් ගෙවනකොට අපේ වත්කම් වල මුදල් කියන ඒවා අඩු වෙන්න ඕන 50000. අපි ලියනවා ඍණ 50000. කෙනෙක්ට මේ ඍණ ලකුණ මෙහෙම ලියන්න නැතුව එයාට පුළුවන් 50000ට වරහන් දාන්න. අඩු වෙන වත්කමේ නම ලියන්න ඕන මෙතන. මොකද්ද? අඩු වෙන්නේ මුදල් කියන වත්කම පුතේ. මම වත්කමේ නම වරහන් නැතුව ලිව්වේ. ඒක වරහන් නැතුව ලිව්වත් කමක් නැහැ. එහෙනම් මතක තියාගන්න මේ මුදල් ගෙවනකොට වත්කම් වල මුදල් අඩු වෙන්න ඕන. මුදල් ගෙවනකොට වත්කම් වල මුදල් අඩු වෙන්න ඕන. ඒ වගේම අපි අනිත් පැත්තට ලීබඩු ගන්නකොට අපි ලීබඩු ගන්නකොට මුදල් ගෙවලා ලීබඩු ගන්නකොට අපේ ලීබඩු අඩු වෙයිද වැඩි වෙයිද? අපේ ලීබඩු වැඩි වෙන්නත් ඕන පුතේ. ඒ නිසා ආයේ වත්කම් වලට එකතු වෙනවා 50000. ඒ වත්කමේ නම මොකද්ද? ලීබඩු. ලීබඩු කියන වත්කම වැඩි වෙන්නත් ඕන. සල්ලි දීලා වාහනයක් ගන්නකොට වත්කම් වල මුදල් අඩු වෙලා වත්කම් වලටම ආයෙ එකතු වෙන්න ඕනේ වාහනේ නැත්තම් මෝටර රථය කියලා. සල්ලි දීලා ඉඩමක් ගන්නකොට වත්කම් වල මුදල් අඩු වෙලා ආයෙ වත්කම් වලටම ඉඩම් කියලා එකතු වෙන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න. සල්ලි දීලා මොනවා හරි ගන්නකොට වත්කම් වල මුදල් අඩු වෙන්නත් ඕනේ. ඒ අලුතෙන් ගන්න එක වත්කම් වලට එකතු වෙන්නත් ඕනේ. right. එහෙනම් ඔන්න මේක ලියා ගන්න දෙවෙනි ගනුදෙනුවේ උත්තරේ විදියට සමීකරණය ලියන්න. සමීකරණය ලියලා මෙන්න මේ බලපෑම් දෙක ලියන්න. අපි මේකට කියනවා ගනුදෙනුවක බලපෑම කියලා. මේ ගනුදෙනුවේ බලපෑම. ඒ ගනුදෙනුවේ බලපෑම ඍණ වෙන්නත් පුළුවන්, ධන වෙන්නත් පුළුවන් අපි කියනවා පුළුවන් කියලා එහෙම. එහෙනම් මේ බලපෑම ලියන්න. ඒ බලපෑම ලියලා පහලින් ලියන්න සටහනක් ඔන්න මම කියනවා. ගෙව් මුදල් ප්‍රමාණය සටහන ලියන්න. ගෙව් මුදල් ප්‍රමාණය වත්කම් වල මුදල් වලින් අඩු කර. ගෙව් මුදල් ප්‍රමාණය වත්කම් වල මුදල් වලින් අඩු කර. මිලදීගත් ලීබඩු ප්‍රමාණය නැවත වත්කම් වලටම එකතු කරන්න. මිලදීගත් ලීබඩු ප්‍රමාණය නැවත වත්කම් වලටම එකතු කරන්න. මිලදීගත් ලීබඩු ප්‍රමාණය නැවත වත්කම් වලටම එකතු කරන්න. හරිද පුතේ?
right. එහෙනම් ඔන්න මම මේ කොටසත් මකනවා. අපි එනවා තුන්වෙනි ගනුදෙනුවට. තුන්වෙනි ගනුදෙනුව මම බෝඩ් එකේ ලිව්වා. ලක්ෂ 3ක මුදල් බැංකු ණය ලෙස ගැනීම. අපි බැංකුවෙන් ණයට ගන්නවලු මොනවද? මුදල් කොච්චරද? ලක්ෂ 3ක්. එහෙනම් ඔන්න මම කලින් කරපු එකක්මයි ආයෙ ගනුදෙනුවක් විදියට දීලා තියෙන්නේ. ඔයාට විනාඩි 5ක් දෙන්නම්. ඒ විනාඩි 5ට සටහන් කරන්න ඕනේ කොහමද? මේ ලක්ෂ 3ක මුදල් බැංකු ණය විදියට ගන්නකොට වත්කම් වැඩි වෙනවද? වත්කම් කොච්චරක් වැඩි වෙනවද? අනිත් පැත්තට සමීකරණේ මොකද වෙන්නේ? ඔයා ගනුදෙනුවෙන් වන බලපෑම මේ සමීකරණ ලියන්න. ඔයාට විනාඩි 5ක් දෙන්න. හරි. එහෙනම් ලියන්නකෝ පුතේ.
හරිද පුතේ? right. එතකොට දැන් කොහොමද මේක ලිව්වේ? ලක්ෂ 3ක මුදල් බැංකු ණයක් විදියට ගන්නකොට ඔයගොල්ලෝ ලියන්නේ කොහොමද? මුදල් ගන්නකොට වත්කම් වල මුදල් වැඩි වෙනවා. ඒක අපි දන්නවා. ඒ නිසා වත්කම් වලට එකතු කරනවා ලක්ෂ 3. වත්කමේ නම ලියනවා මුදල් කියලා. එතකොට මේ ලක්ෂ 3 මුදල් කොහෙන්ද ගන්නෙ? බැංකුවේ. ණයක් විදියට. ඒ කියන්නේ අපි ආපසු ගෙවන්න ඕනේ. ගෙවන්න ඕන නම් අපි වට කියනවා වගකීම් කියලා. ඒ නිසා හිමිකමට එන්නේ නැහැ. වගකීම් වලට එනවා ඒ ධන ලක්ෂ 3යි. ඇයි ධන ලිව්වේ? ණය වැඩි වෙන නිසා. මෙතන ලියනවා විස්තරයට බැංකු ණය කියලා. බැංකු ණය. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ. අපි ව්‍යාපාරවලට බැංකු ණය ගන්නකොට ඒ ව්‍යාපාරේ වත්කම් වල මුදල් වැඩි වෙන්න ඕනේ. වත්කම් වල මුදල් වැඩි වෙන්න ඕනේ. ඒ වගේම ඒ ව්‍යාපාරේ වගකීම් වල බැංකු ණයත් වැඩි වෙන්න ඕනේ. මේ දෙකටම සමානව එකතු වෙන්න ඕනේ. හරි. එහෙනම් පහලින් ලියන්න සටහන. ලද මුදල් ප්‍රමාණය වත්කම් වලට එකතු කර. ලද මුදල් ප්‍රමාණය වත්කම් වලට එකතු කර. වත්කම් වලට එකතු කර. ඒහා සමාන ප්‍රමාණයක්. ඒහා සමාන ප්‍රමාණයක්. වත්කම් වලට එකතු කර. ඒහා සමාන ප්‍රමාණයක්. ඒහා සමාන ප්‍රමාණයක්. වගකීම් වලට බැංකු ණය ලෙස එකතු කරන්න. බැංකු ණය ලෙස එකතු කරන්න. හරි පුතේ. right. අපි එනවා ඊළඟ ගනුදෙනුවට. ඒක තමයි 4 වෙනි එක. රුපියල් ලක්ෂයක් ස්ථාවර තැන්පතුවක තැන්පත් කිරීම. ඒතර අපි මුලින්ම බලමු කොහෙද පුතේ ස්ථාවර තැන්පතු තියෙන්නේ? ස්ථාවර තැන්පතු තියෙන්නේ බැංකුවල. එතකොට වෙන්නේ මොකද්ද? තැන්පත් කරනවා. ඒ කියන්නේ බැංකුව අරන් ගිහිල්ලා අපි තැන්පත් කරනවා. ඒ කියන්නේ පුතේ ඒ ව්‍යාපාරවල තියෙන මුදල් යම්කිසි ආදායමක් බලාපොරොත්තු වෙ ස්ථාවර තැන්පතුවක අරන් ගිහිල්ලා තැන්පත් කරනවා. එතන බැංකුවෙන් ඒකට අපිට පොලි ආදායමක් හම්බ වෙනවා. මෙන්න මෙහෙම මේ මුදල් ප්‍රමාණයක් අරන් ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරද්දී අපි බලන්න ඕනේ අපේ ව්‍යාපාරේ තියෙන මුදල් අඩු වෙයිද වැඩි වෙයිද? මොකද හිතෙන්නේ මගේ පුතාලට අපි ගාව තියෙන රුපියල් ලක්ෂයක් අරන් ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරද්දී අපි ගාව තියෙන මුදල් අඩු වෙයිද වැඩි වෙයිද? අනිවාර්යයෙන්ම අපි ගාව තියෙන මුදල් මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. ඒ නිසා මම වත්කම් වලින් අඩු කරනවා රුපියල් ලක්ෂයක් ඍණ කියන එකට මම වරහන් දැම්මේ රුපියල් ලක්ෂයක් වත්කමේ නම තිබ්බා හැමම මොනවද අඩු වෙන්නේ? මුදල් අඩු වෙන්නේ. එතන මුදල් අඩු වෙනවා අපි. මුදල් අඩු වෙලා මොකද වෙන්නේ? බැංකුවේ තැන්පතුවක් ආරම්භ කළාම ඒ බැංකුවේ අපි තැන්පත් කරන මුදල් ප්‍රමාණය කාගේද පුතේ? කාටද අයිති? බැංකුවටද අයිති ඒවා? නෑ පුතේ. අපි බැංකුවේ අරන් ගිහිල්ලා තැන්පත් කරන මුදල අයිති අපිට තියෙන්නේ. ඒක අපිට අයිති. ඒක අපේ වත්කම. අපිට අයිති නිසා අපි කියන එක අපේ වත්කම. බැංකුවට ඒක අයිතියක් නැහැ. අපි ඉල්ලන ඕනම දවසක බැංකුව අපිට මේ මුදල් ආපසු ලබා දෙන්න ඕනි පුතේ. අපිට ආපසු ලබා දෙන්න ඕනි. ඒ නිසා ඒ බැංකුවේ තැන්පත් කරන මෙන්න මේ ස්ථාවර තැන්පතුව කියන්නේ මම ඊළඟ යනපො මෙන්න මේ ස්ථාවර තැන්පතුව කියන එක අපේ වත්කමක්. ඒ නිසා අපි ආයේ වත්කම් වලට මේකතු කරනවා රුපියල් ලක්ෂයක්. ඒ වත්කමේ නම ලියනවා වරාන් ඇතුලේ. මොනවද? ස්ථාවර තැන්පතු කියලා. ස්ථාවර තැන්පතු කියලා අපි වත්කමේ නම ලියනවා. එහෙනම් හොඳට බලන්න. බැංකුවේ අරන් ගිහිල්ලා ලක්ෂයක් ස්ථාවර තැන්පතුවක තැන්පත් කළාම ව්‍යාපාරේ මුදල් කියන වත්කම අඩු වෙනවා ලක්ෂයක්. ඒ වගේම ව්‍යාපාරයට අලුත් වත්කමක් එකතු වෙනවා එක් ස්ථාවර තැන්පතු කියලා. ලියා ගන්න මේක සමීකරණ ලියලා මේ විදිහටම පහලින් ලියන්න සටහන. ඔන්නවාර වීඩියෝ එක ස්ටොප් කරලා මේ ටික ලියලා ඊට පස්සේ ඔයාලට ආයෙ ප්ලේ කරලා ඔයාලට සටහන ලියන්න පුළුවන්. හොඳේ? රයිට්. එහෙනම් ලියන්න සටහන. අපි සාමාන්‍යයෙන් පැය 2ක් පැය 3ක් පන්ති ඇතුලේ කරන කොටසක් තමයි මේ අපි පැයකින් කරන්නේ. මොකද මම උගන්වනවා සටහන් දෙනවා. ඔයගොල්ලෝ සටහන ලියනකම් මම
වීඩියෝ ක්ලිප් එක ඇතුලේ බලන් ඉන්නේ නෑ පුතේ. මම උගන්වන්න යනවා. ඒතර ඔයගොල්ලෝ සටහන ලියනකොට ඒ කොටස ලියනකම් ඔයගොල්ලෝ වීඩියෝ එක ස්ටොප් කරලා ඔයා ලියන්න. ඔයා ආයෙ බල බල සටහන හදන්න. ඒක තමයි මේක කරන්න ඕනේ. එතකොට අර සාමාන්‍ය පැය 2ක් පැය 3ක් අපි පන්ති ඇතුලේ AAT courses වල උගන්වන දේ අපි ඔයාලට පැයකින් ලබා දෙනවා. ඊටාම සරලව. ඊටාම පැහැදිලිව. ඔයාලට වීඩියෝ ක්ලිප් එක දෙපාරක් තුන් පාරක් බලලා ඔයාලට ඊට පස්සේ සටහන් සම්පූර්ණ කරන්නත් පුළුවන්. ඒ සුවිශේෂී ලක්ෂණ අපි මේකේ දීලා තියෙනවා. සාමාන්‍ය පන්තියකදී මේක ලැබෙන්නේ නැහැ. ඔයාලට එකම කොටස ඒ මාසය තුල වීඩියෝස් ටික ඒ මාසය තුල ඔයාලට කීප වතාවමක් අධ්‍යයනය කරන්න පුළුවන්. එතන මේ දෙසැම්බර් මාසයට අදාළ වීඩියෝස් අපි දෙසැම්බර් මාසේ අවසාන දවස වෙනකොට ඉවත් කරනවා වෙබ්සයිට් එකේ. එතකොට ඉන්නේ ජනවාරි මාසේ අලුත් වීඩියෝ ටික. එතන ජනවාරි මාසේ බලන්න බෑ දෙසැම්බර් මාසේ. ඒක එහෙම තමයි. හැබැයි දෙසැම්බර් මාසේ ටික ඔයා දෙසැම්බර් මාසේ බලලා ඉවර කරගන්න. ඒ වාසිය අපි ඔයාලට දීලා තියෙනවා මේ කෝස් එක ඇතුළේ. හරි. එහෙනම් පුතේ ලියන්න සටහන ඔතෙන්ට. ව්‍යාපාරය මුදල් තැන්පත් කිරීම නිසා ව්‍යාපාරයේ මුදල් තැන්පත් කිරීම නිසා ව්‍යාපාරයේ මුදල් වත්කම අඩුවන අතර ඒහා සමාන ප්‍රමාණයකි. ව්‍යාපාරයට එයා සමාන ප්‍රමාණයක් ව්‍යාපාරයට ස්ථාවර තැන්පතුවක් එයා සමාන ප්‍රමාණයක ස්ථාවර තැන්පතුවක් නැවත වත්කම් වලට එකතු වේ හරි. අපි එනවා පස්වෙනි ගනුදෙනුවට නිබන්ධනය. ඒ තමයි රුපියල් 90000ක් ජංගම ගිණුමක තැන්පත් කිරීම. ජංගම ගිණුමක් කියන්නේ මොකද්ද? ඒකත් අර කලින් කිව්වා වගේම බැංකුවේ තැන්පත් කිරීමක් පුතේ. අපි කලින් කිව්වා වගේම බැංකුවේ තැන්පත් කරන එකක් මේක. හැබැයි ස්ථාවර තැන්පතුවක් තැන්පත් කරන්නේ පොලි ලබා ගන්න. හැබැයි මේ ජංගම ගිණුමක් කියන එක මුදල් තැන්පත් කරන්නේ ඇයි පුතේ? පොලියක් ලබා ගන්න නෙමෙයි. ඔයා අහලා තියෙනවද ව්‍යාපාර චෙක්පත් වලින් ගෙවීම කරනවා කියලා? ඔයා ප්‍රායෝගික ජීවිතේ ගත කරද්දී ඔයාට ඇහිලා තියෙනවද? සමහර මිනිස්සු ගෙවීම කරන්නේ චෙක්පත් වලින්. ව්‍යාපාර විතරක් නෙමෙයි. පෞද්ගලික ජීවිතේ ගත කරන මිනිස්සුත් තමන්ගේ සමහර ගෙවීම් කරනවා චෙක්පත් භාවිතා කරලා. මෙන්න මෙහෙම චෙක්පත් වලින් ගෙවීම කිරීම සඳහා ලංකාවේ commercial bank කියලා අපි කියනවා. ඒ කියන්නේ වාණිජ්‍ය බැංකුව. ලංකාවේ තියෙන commercial bank ඒ කියන්නේ වාණිජ්‍ය බැංකුව විසින් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. කට්ටිය ව්‍යාපාරවලට හෝ යම්කිසි පුද්ගලයෙක්ට බැංකුවේ ගිහිල්ලා ජංගම ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. ඒකේ නිශ්චිත මුදල් ප්‍රමාණයක් තැන්පත් කරන්න ඕනේ. ඒගොල්ලෝ කියනවා ප්‍රමාණ. ඒ ප්‍රමාණය තැන්පත් කරාට පස්සේ ඒගොල්ලෝ අපිට දෙනවා සාමාන්‍ය අර ටිකට් පොතක්. අපි දැකලා තියෙනවා ටිකට් පොතෝ එක තරඟ වලට තියෙන ටිකට් පොත් තියෙන්නේ. ඒ වගේ ටිකට් පොතක් දෙනවා. ඒකට අපි කියන්නේ චෙක් පොත කියලා. ඔයාලට මේ ව්‍යාපාරයක් දෙන්න ඉදු ගන්නවා. මෙන්න මේ චෙක් පොත භාවිතා කරලා අපිට එක ගෙවීම් සඳහා චෙක් පත් ලියන්න පුළුවන්. එතකොට එහෙම චෙක් පතකින් ගෙවීම් කිරීම සඳහා ආරම්භ කරන ගිණුමට තමයි අපි මේ ජංගම ගිණුම කියලා කියන්නේ. අපි ඉදිරි පාඩම් වලදී මේව සාකච්ඡා කරනවා ගණන් හදලා. එතකොට මේ සියල්ල ඔයාලට හොඳින්ම පැහැදිලි කරගන්න පුළුවන්. හැබැයි මේ හැදින්වීමක් කරගෙන යන්නේ තාම. ඒතර මතක තියාගන්න මෙහෙම බැංකුවක ගිහිල්ලා සල්ලි තැන්පත් කරද්දී කොහොමද සමීකරණ ලියන්නේ? ඇත්තටම මෙහෙම අරන් ගිහිල්ලා බැංකුවේ මුදල් තැන්පත් කරද්දී අපේ ව්‍යාපාරයේ මුදල් අඩු වෙයිද වැඩි වෙයිද? අනිවාර්යයෙන්ම අපේ ව්‍යාපාරයේ මුදල් මොකද වෙන්නේ? අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි මෙන්න මේ වත්කම් වලින් අඩු කරනවා රුපියල් 90000ක් පුතේ. ඒ වත්කමේ නම
අඩුවන වත්කමේ නම ලියනවා අපි. මුදල් අඩු වෙන්නේ පුතේ. අපි 90000ක් තැන්පත් කරනකොට බැංකුවේ අපේ ව්‍යාපාරේ මුදල් අඩු වෙනවා 90000. හැබැයි අපේ ව්‍යාපාරයට අලුතින් එනවා වත්කම. ඒකට අපි කියන්නේ පුතේ ජංගම ගිණුම. ජංගම ගිණුම. නැත්තම් අපි ඒකට කියන්නේ ජංගම තැන්පතුව කියලා. ඒකත් වත්කමක් පුතේ. මොකද අපේ සල්ලි බැංකුවේ තියෙන්නේ. අපේ සල්ලි බැංකුවේ තියෙන්නේ. ඒ නිසා අපේ සල්ලි බැංකුවේ තියෙනවා නම් ඒක අපේ වත්කමක් වෙනවා. ඒ නිසා ඒ 90000 නැවත වත්කම් වලට එකතු වෙනවා. අපි ඒකට කියනවා වත්කමේ නම ජංගම ගිණුම කියලා කියනවා. සමහර අය ජංගම තැන්පතුව කියලා කියනවා. ඒ නිසා මතක තියාගන්න ස්ථාවර තැන්පතුවක සල්ලි තැන්පත් කරනවා කිව්වත් ජංගම ගිණුමක එහෙම නැත්නම් ජංගම තැන්පතුවක සල්ලි තැන්පත් කරනවා කිව්වත් ওই දෙකේම වෙන්නේ එකම දෙයක්. ওই දෙකේම වෙන්නේ එකම දෙයක්. වත්කම් වල මුදල් අඩු වෙලා අනිත් පැත්තට වත්කම් වලට නව වත්කමක් අලුත් වත්කමක් එකතු වෙනවා. ඒක එක්ක ස්ථාවර තැන්පතුව. එහෙම නැත්නම් මේක ජංගම ගිණුම නැත්නම් ජංගම තැන්පතුව. හරි. right. මේක සටහන දාගන්න ඔය පස්වෙනි ගනුදෙනුව යටතේ ලියන්න මෙන්න මේ නෝට් එක සටහන දාගන්න. බැංකු ගිණුමක මුදල් තැන්පත් කිරීමේදී බැංකු ගිණුමක මුදල් තැන්පත් කිරීමේදී බැංකු ගිණුමක මුදල් තැන්පත් කිරීමේදී ව්‍යාපාරයේ වත්කම් වල මුදල් අඩු වන අතර ව්‍යාපාරයේ වත්කම් වල මුදල් අඩු වන අතර බැංකු ගිණුමක මුදල් තැන්පත් කිරීමේදී ව්‍යාපාරයේ වත්කම් වල මුදල් අඩු වන අතර ඒහා සමාන ප්‍රමාණයකින් බැංකු ගිණුම නැතහොත් බැංකු තැන්පතුව බැංකු ගිණුම නැතහොත් බැංකු තැන්පතුව වරහන් ඇතුලේ ජංගම කියලා දාගන්න. බැංකු ගිණුම නැතහොත් බැංකු තැන්පතුව වරහන් ඇතුලේ ජංගම කියලා දාගන්න. නමින් නව වත්කමක්ද ගිණුම් කරන සමීකරණයට එකතු වේ. නව වත්කමක්ද ගිණුම් කරන සමීකරණයට එකතු වේ. right. එහෙනම් අපි අද සාකච්ඡා කළා ගිණුම් කරන සමීකරණයක් කියන්නේ මොකද්ද? ඒකක ගනුදෙනු ලියන්නේ කොහොමද කියලා අපි ගනුදෙනු පහක් සාකච්ඡා කළා. ඔයාගේ නිබන්ධනයේ 7 වෙනි පිටුවේ තියෙනවා තවත් ගනුදෙනු පහ 6, 7, 8, 9 සහ 10 කියලා. ඔයා මේ ගනුදෙනු පහට මේ විදිහට සමීකරණේ බලපෑම ලියන්න ඕන. අපි ඊළඟ දවසේ අපි ඊළඟ වීඩියෝ ක්ලිප් එකේදී මේ ටික සාකච්ඡා කරලා මේ පාඩමේ අවසාන කොටස් වලට අපි එනවා පුතේ. එහෙනම් ඔයාගේ ඔන්න ගෙදර වැඩක් අපි දෙනවා. ඔයා මේ සටහන් ටික ඔක්කොම සම්පූර්ණ කරලා 6 සිට 10 වෙනි එක දක්වා ගෙදර වැඩ ටික ඔයා අවසන් කරන්න ඕනේ. ඒ ගෙදර වැඩ ටික ඔයා අවසන් කරලා ඔයා WhatsApp හරහා ඔයා අපිට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න ඕනේ. ඔයා ලියපු උත්තරේ ෆොටෝ එකක් අපිට එවන්න ඕනේ. ඒතර අපි බලනවා අපේ AAT පාඨමාලාවත් එක්ක සහභාගී වෙලා ඉන්න හැම පුතෙක්ම පිළිතුරු ලිව්වද නැද්ද කියන එක. පිළිතුරු ලියලා නැති ළමයිගේ අපි අනිවාර්යයෙන්ම ප්‍රශ්න කරනවා. ඇයි ලිව්වේ නැත්තේ කියන එක. ඒ පිළිතුරු ලියන අයට විතරයි බොහෝ වෙලාවට ඊළඟ මාසේ ආයේ ඊළඟ දවසේ සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අදට අපි ඔතනින් වැඩ නතර කරනවා. මෙන්න මේ ගෙදර වැඩ ටික කරලා අපිට පිළිතුරු සපයන්න, පිළිතුරු එවන්න, අපිව බලන්න කොහෙද වාගේ අඩුපාඩු තියෙන්නේ කියලා. right. එහෙනම් අදට අපි ඔතනින් නතර කරනවා. හැමෝටම ආයුබෝවන්, බුස්සර්මයි, ජය වේවා.